Physics with Lalan YouTube channel එකට සියලුම දරුවන් ආදරයෙන් පිළිගන්නවා. හොඳයි එහෙනම් අද දවසේදී සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ අපි නිව්ටන් නියම යටතේ අපි බලය සම්බන්ධව සාකච්ඡා කරගෙන ආවා. දැන් සෙෂන් කිහිපයක් යටතේ ඉගෙනුම් කිහිපයක් යටතේ අපි සාකච්ඡා කරගෙන ආවා. එතකොට දැන් අපිට හොඳ දැනුමක් තියෙනවා මම හිතන්නේ නිව්ටන්ගේ දෙවන නියමය විශේෂයෙන්ම නිව්ටන්ගේ දෙවන නියමය යෙදීම සම්බන්ධව ඒ වගේම තමයි නිව්ටන්ගේ පළවෙනි නියමයට වඩා තුන්වෙනි නියමය අපි ඔය අතර යෙදීම සිදු කරා. රයිට්. එතකොට අපි එතනින් එහාට දැන් යන්න උත්සාහ කරනවා නිව්ටන්ගේ පළමුවන නියමය සම්බන්ධව. මම මොකද ඒ හැම දිගහැරුමකදීම සඳහන් කරා විශේෂයෙන් මම මේ වෙලාවේදී අවධානය යොමු කරන්නේ නිව්ටන්ගේ දෙවන නියමය යොදලා කොහොමද අවස්ථිතික සහ අවස්ථිතික නොවන රාමුව ඇතුලේ පද්ධති තුල චලිතය සම්බන්ධව ගණනය කිරීම සිදු කරන්න කියන කාරණාව. එතකොට එතනින් එහාට ගියාම පළවෙනි නියමයේදී පැහැදිලි ලෙසම සාකච්ඡා කරේ ඔයගොල්ලන්ට මතක නම් රයිට් ඔයගොල්ලන්ට මතක ඇති පළවෙනි නියමයේදී අපි සාකච්ඡා කරා මෙන්න මේ වගේ කාරණාවක්. ඒ තමයි වස්තුවක සමතුලිතතාවය පිළිබඳව. එහෙම නැත්නම් වස්තුව මත බාහිර බලයක් නොයදෙන විට අපි එහිදී සඳහන් කරා ඒ වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන්න ඕනේ කියලා. හරි. එහෙනම් මම දැන් ඔක ඇතුලේ කතන්දර දෙකක් තියෙනවානේ. වස්තුවක් මත බාහිර බලයක් නොයදෙන විට එක්ක වස්තුව නිශ්චලතාවයෙන් තියෙනවනේ. එහෙම නැත්නම් ඒ වස්තුව ඒකාකාර වේගයෙන් චලිත වෙන්නට ඕනේ. කාරණා දෙකයි. නිශ්චල වෙන්න ඕනේ, ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන්න ඕනේ. මම ওই කාරණා දෙකෙන් එක කොටසක් ගන්නවා. ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීම කියන කාරණාව. අන්න ඒ ඔස්සේ මට ගොඩනගන්න පුළුවන් ලස්සන සංසිද්ධියක් තියෙනවා. රයිට්? ලස්සන නියමයක් තියෙනවා. අපි ඒකට තමයි මේ රේඛීය ගම්මිතා සංස්ථිති නියමය කියලා ගොඩනැගීම සිදු කරන්නට උත්සාහ කරන්නේ. එතකොට දැන් එනම් පැහැදිලිනේ නිව්ටන්ගේ පළවෙනි නියමයේදී කියනවා බාහිර බලයක් වස්තු පද්ධතියක් මත නොයදෙනවා නම් වස්තුව නිශ්චලතාවයෙන් හෝ නිශ්චලතාවයෙන් හෝ කියපු ගමන්ම ඒ කාරණාව පිළිබඳව වෙනමම පාඩමක් මම ඊළඟට සාකච්ඡා කරනවා. සමතුලිතතාවය කියලා වෙනමම පාඩමක් සවිස්තරාත්මක කරුණු එහිදී සාකච්ඡා කරනවා. ඒ වගේම නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙමින් පවතී කිව්වට පස්සේ දැන් මම කතා කරන්න යන්නේ නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන අවස්ථාව පිළිබඳව. රයිට්. දැන් එහෙනම් පාඩමට අපි මෙන්න මේ විදිහට ආරම්භයක් ගමු. ඉස්සරළම ලියා ගන්න ළමයි මාතෘකාව මේ ඔයගොල්ලෝ උඩ දකින්න මාතෘකාව ලියන්න යන්න එපා. ඔයගොල්ලෝ ලියා ගන්න මාතෘකාව ගම්මිතා සංස්ථිති නියමය. ගම්මිතා සංස්ථිති නියමය. කෙටි මාතෘකාවක් ලියාගමු අපි. ප්‍රධාන මාතෘකාවක් විදිහට යමු. ගම්මිතා සංස්ථිති නියමය. හොඳයි. එතකොට ඔන්න දැන් මේ මාතෘකාව දැම්මට පස්සේ මට පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරන්නට වෙනවා මේ ඝන වස්තු වල චලිතය පිළිබඳව. ඝන වස්තු වල චලිතය මම ප්‍රධාන වශයෙන් ඔයගලට මතක ඇති කොටස් දෙකකට බෙදා දැක්වුවා. මතකයි නේද? අපි කිව්වා සරල රේඛීය චලිතය කියලා. ඒ වගේම මම කිව්වා වෘත්ත චලිතය සහ භ්‍රමණ චලිතය කියන්නේ සියලුම චලිතයන් කැරකෙවෙන චලිත විදිහට එකට එකතු කරලා ගත්තොත් මම ගත්ත ඒක භ්‍රමණ චලිතය කියලා. හරිද? යම් කිසි කැරකෙවෙන චලිතයක් භ්‍රමණ චලිතය කියලා. ඒතර මේ වගේ කොටස් දෙකකට මට චලිතය වර්ග කරන්න පුළුවන් කියලා මම කිව්වා. ගම්මිතාවය පිළිබඳව සාකච්ඡා කරද්දී සරල රේඛීය චලිතයේදී අපිට හම්බ වෙනවා කියලා කිව්වා. ගම්මිතාවය පිළිබඳව අපි ඒකට කිව්වා රේඛීය ගම්මිතාවය කියලා. රේඛීය ගම්මිතාවය. ඒ වගේම තමයි භ්‍රමණ චලිතයේදීත් මම කිව්වා අපිට ලැබෙනවා මේ විදිහටම ගම්මිතාවය පිළිබඳව අපි ඒකට කිව්වා කෝණික ගම්මිතාවය. ඔයාලට මතකයි. එහෙමනම් මම මෙහිදී රයිට් ගම්මිතා සංසිද්ධි නියම යටතේ චලිතය කොටස් දෙකකට වර්ග කරද්දී ගම්මිතා සංස්ථිති නියම දෙකක් අපිට මේ පාඩම ඇතුළේදී හම්බ වෙනවා. මේ එකකේදී අපි සාකච්ඡා කරන්නේ එකයි. නමුත් අපි ඉදිරියේදී මේ සාකච්ඡා කරන්න හම්බෙන්නේ නැති ඊළඟ එක පිළිබඳව සාකච්ඡා කරනවා. ඒතර මේ යටතේ අපි සාකච්ඡා කරනවා රේඛීය ගම්මිතා සංස්ථිති නියමය පිළිබඳව. රේඛීය ගම්මිතා සංස්ථිතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනවා. නිව්ටන්ගේ පළමුවන නියමය පදනම් කරගනිමු. ඒ ඔස්සේම යමින් අපි භ්‍රමණ චලිතයේදී සාකච්ඡා කරන්න උත්සාහ කරනවා කෝණික ගම්මිතා සංස්ථිති නියමය පිළිබඳව. එනිසා ළමෙක් යම් කිසි දෙයක් ඉගෙන ගන්න යනකොට අපි ඉදිරියේදී ඉගෙන ගන්න තියෙන මොනවද කියන කාරණාව පොඩ්ඩක් අපි විග්‍රහ කරගෙන යමු. එතකොට තමයි අපට හොඳ අදහසක් ලැබෙන්නේ ළමයි. right? ඒතර මට ඕන දේ ඉගෙනගෙන යනවට වඩා
හොඳයි ඔබ දැනගෙන ඉන්න එක මෙන්න මේ දේවල් තමයි අපි ඉදිරියට ඉගෙන ගන්නට ඕනේ කියන කාරණා. හොඳයි එහෙනම් දැන් මේ වර්ධ කිරීම පිළිබඳව පොඩි සටහනක් යමු ළමයි. මම වැඩි විස්තරයක් දෙන්න නැතුව ඔයගලන්ට පුළුවන් මේ නෝට් එක දාගන්න පොතේ මෙන්න මේ විදිහට. අපි ලියාගමු මෙන්න මෙන්න දැන් ලියාගත්තනේ ඔයගොල්ලෝ ගම්මෙතා සංස්කෘති නියමය කියලා. එතනදී ලියාගන්න ඝන වස්තු වල චලිතය සරල රේඛීය චලිතය හා භ්‍රමණ චලිතය ලෙස ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට වර්ග කළ හැකි බැවින් එම චලිතාකාර දෙක යටතේම ගම්මෙතා සංස්ථිති නියමයන් දෙකක් පැහැදිලි කෙරේ. ගම්මෙතා සංස්ථිති නියමයන් දෙකක් පැහැදිලි කෙරේ. මෙම සංස්ථිති නියමයන් සඳහා මූලික පදනම නිව්ටන්ගේ පළමුවන නියමය මත සිදුවේ. නිව්ටන්ගේ පළමුවන නියමය මත සිදුවේ. හොඳයි. එහෙනම් මේ සටහන දාගත්තු ළමයින්ට පුළුවන් ඊට ඉක්මනින් මෙන්න මේක ඔයගොල්ලන්ගේ පොතේ සටහනක් දාගන්න. ඝන වස්තු වල චලිත කොටස් දෙකකට දැම්මා. අපි කතා කරා රේඛීය ගම්මිතාවය, ඊට පස්සේ කෝණික ගම්මිතාවය. ඔන්න අපිට ඒකට අදාළ සමීකරණ ලියා ගන්නත් පුළුවන්. මෙතනදී අපි ලියුවේ P = mv. මෙතනදී අපි ලියුවේ L = මේක නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ. නිකන් ලියාගන්න L = I ඔමේගා කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. අපි L කියලා නම් ඉගෙන ගත්තා. නමුත් සමීකරණ ඉගෙන ගත්තේ නැහැ. නිකන් දැනට දාගන්න L = I ඔමේගා. මෙතන P = mv කියලා එනවා. එතකොට අපි එහෙනම් මේක ඔයගොල්ලෝ නෝට් එක දාගත්තට පස්සේ අපි මේ පිළිබඳව දැනට සාකච්ඡා කිරීමක් සිදු කරන්නේ නැහැ. පැහැදිලිද අපි කතා කරන්නේ මෙන්න මෙයාගේ. හරි නේද? right. එහෙනම් මේ නෝට් එක දාගත්තු ළමයින් පුළුවන් කෙටි මාතෘකාවක් දාගන්න. රේඛීය ගම්මෙතා සංස්ථිති නියමය. රේඛීය ගම්මෙතා සංස්ථිති නියමය. හොඳයි. මේ නෝට් එක දාගත්තු ළමයින්ට දැන් පුළුවන් අපි අර්ථ දැක්වීමට යනවා. right. දැන් අපි එහෙනම් අවශ්‍ය තැනට ආවා. අපි අද දවසේ සාකච්ඡා කරන්න ඕන තැනට ආවා. රේඛීය ගම්මෙතා සංස්ථිති නියමයට ආවා. එහෙනම් අපි දන්නවා මේක සරල රේඛීය චලිතය මත ගොඩනැගෙන නියමයක්. ඒ වගේම නිව්ටන්ගේ පළමුවන නියමය මතත් ගොඩනැගෙන නියමයක්. නිව්ටන්ගේ පළවෙනි නියමය. දැන් මතක් කරගන්න පුළුවන් නිව්ටන්ගේ පළවෙනි නියමය නේ නැවත මතක් කරගන්න. ඒදි කියනවා බාහිර ව්‍යාවර්ත සමායන බාහිර ව්‍යාවර්තයක් නේ බාහිර බලයක්. right? බාහිර බලයක් වස්තු පද්ධතියක් මත යෙදෙන තාක් කොහෙම නැත්නම් නොයෙදෙන විට එම වස්තු පද්ධතිය නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා. ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා කිව්වහම තමයි එයාට තියෙනවා නිශ්චිත ගම්ම්‍යතාවයක්. නිශ්චිත ගම්ම්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ළමයි අපි ගමු තනි වස්තුවක්. තනි වස්තුවක් ගත්තොත් ළමයි right මම මුලින්ම ගන්නවා තනි වස්තුවක්. වස්තුවක චලිතය ගත්තොත් තනි වස්තුවක චලිතය ගත්තොත් ළමයි මෙන්න මේ වගේ සරල කතන්දරයක් කියන්නේ. මොකක්ද මේක කියන්නේ? තනි වස්තුවක චලිතය ගත්තොත් එයා අපි හිතමු u ප්‍රවේගයෙන් ගමන් කරමින් තිබුණා. එයාගේ ස්කන්ධය m. එහෙනම් එයාගේ තියෙනවා ගම්ම්‍යතාවයක් right. අපි ගමු එයාගේ ගම්ම්‍යතාවය එයාට එනවා. අපි ඒකට කියන්නේ රේඛීය ගම්ම්‍යතාවය කියලානේ. එහෙනම් ඒකේ ගම්ම්‍යතාවය මට ලියන්න පුළුවන් P = mv. mu කියලා නේ. mu කියලා. එතකොට මේ වස්තුවට right මේ වස්තුවට බාහිර බලයක් නොයදේනම් අපි කියනවා එහෙනම් වස්තුව මත F = බිඳුව වන විට මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. නිව්ටන් කිව්වනේ ඒකාකාර ප්‍රවේගයෙන් දිගටම චලිත වෙනවා කියලා. එහෙනම් එයා මත බලයක් ඇති වෙන්නේ නැත්නම් බාහිරව ස්කන්ධය කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ නම. එහෙනම් ප්‍රවේගය වෙනස් නොවි පවතිනවා. එහෙනම් මට මේක ගන්න පුළුවන් ළමයි ආරම්භක රේඛීය ගම්ම්‍යතාවය කියලා. හරිද? එහෙනම් මම මේක සටහන් කරගන්නවා ආරම්භක රේඛීය ගම්ම්‍යතාවය ඉනිෂියල් එක. ආරම්භක රේඛීය ගම්ම්‍යතාවය කියලා ගත්තොත් මට මෙතන ගන්න පුළුවන් එහෙනම් අවසන් රේඛීය ගම්ම්‍යතාවය. ඒ කියන්නේ P ෆයිනල් එක ඒකත් තමයි එන්නේ mu ලෙසයි. පැහැදිලිද මේ කියන කතන්දරය? මෙන්න මෙතන තමයි පොයින්ට් එක තියෙන්නේ. වස්තුව මත බාහිර බලයක් ඉදින්නේ නැහැ. නොයෙදෙන තාක් ඒ වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා කියන්නේ ඒකේ ගම්ම්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒකට තනි වස්තුවක චලිතය පිළිබඳව පැහැදිලි කරද්දී මෙන්න මේ වගේ අදහසක් අපිට ගොඩනගන්න පුළුවන්. ඕනම මොහොතක එයාගේ ගම්ම්‍යතාවයත් එහෙනම් නොවෙනස්ව පවතිනවා. පැහැදිලිද? ওই කාරණාව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. එහෙනම් දැන් ඔපියෝක ලස්සන නෝට් එකක් දාගන්න ඕනේ. ඕගොල්ලෝ ලියාගත්තනේ රේඛීය ගම්ම්‍යතා සංසිද්ධි නියමය කියලා. එහෙනම් අපි රේඛීය ගම්ම්‍යතා සංසිද්ධි නියම ඉස්සලා වචනයෙන් ලියාගෙන මෙන්න මේ විදිහට වස්තු පද්ධතියක් මත
වස්තු පද්ධතියක් මත බාහිර බලයක් නොයදෙන විට එම වස්තු පද්ධතියේ සලකනු ලබන ඕනෑම දිශාවක් ඔස්සේ රේඛීය ගම්‍යතාවය සංස්ථිතික වේ. එහෙම නැතහොත් නියත වේ. සංස්ථිතිකයි කියලා කියන්නේ නියතයි කියන අදහස. නැතහොත් නියත වේ. පැහැදිලිද? හොඳයි. එහෙනම් ඔක තමයි ළමයි කතන්දරේ. නිව්ටන්ගේ පළවෙනි නියමයෙන්නේ කතාව කොට නැගින්නේ නේ. බාහිර බලයක් එදෙන්නේ නැත්තම් ඒකාකාර වේගෙන්ම යන්න ඕනේ. ඉතින් කතාව හරියනේ. ඒ කියන්නේ ගම්‍යතාවය වෙනස් වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒක තමයි මෙතනදි කියන්නේ. හරි සරලයි. ආරම්භයට තිබුණා යම්කිසි ප්‍රවේගයක් බලයක් එදෙන්නේ නැත්තම් ප්‍රවේග වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගම්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කතාව සරලයි. අපි එහෙනම් මාතෘකාව ලියාගෙන යාගේ අර්ථ දැක්වීම ලියාගත්තා. පෙරලිකම ආයතනයේ ලියාගත්තත් කමක් නැහැ. හයිලයිට් කරගත්තත් කමක් නැහැ. ඕගොල්ලන්ගේ නෝට් එක ඕගොල්ලන්ට පැහැදිලි වෙන විදිහට ලස්සන විදිහට දාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ළමයි සිම්පල් A කියලා දාගෙන තනි වස්තුවක චලිතය සඳහා මෙන්න මේ නෝට් එක දාගන්න. අවසානයේ ඉන්න රිසල්ට් එක අපි ලියාගමු. රයිට් මොකද්ද? අවසානයේ තියෙන්නේ ආරම්භක රේඛීය ගම්‍යතාවය සමාන වුණා අවසාන රේඛීය ගම්‍යතාවය. කියන්නේ P initial එක සමානයි P final වලට. P initial සමාන වෙනවා P final වලට රේඛීය ගම්‍යතාවය යටතේ. මේ මූල ධර්මයේ යටතේ අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙච්ච එක්තරා සංසිද්ධියක් තමයි මේක. වස්තුවකෝ වස්තු පද්ධතියක. වස්තු පද්ධතියක තමයි අපිට ගොඩක් වෙලාවට ගණනය කිරීම වලදී වැදගත් වෙන්නේ. දැන් මේකේ තරම්ම ගණනය කිරීම වලට වැදගත් වෙන්නේ නැහැ නේ. ඉතින් වෙනස් වෙන්නේ නැත්නම් දිගටම ওই විදිහට යනවා. නේද? නමුත් ස්වභාව ධර්මයේදී අපිට මෙවැනි ආකාරයේ චලිත හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව බාහිර බල ක්‍රියාත්මක වෙනවා. වස්තු පද්ධතියක් මත බාහිර බලයේ බිඳුව වන අවස්ථාව අපිට දැක ගන්නට හරි අමාරුයි, අපහසුයි. අපි ඕනම අවස්ථාවක දැකලා තියෙන්නේ වස්තුව ගොඩාක් දුර ගිහිල්ලා නවතිනවා. ඒකට හේතුව බාහිර ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වෙනවා. එක්ක වාත ප්‍රතිරෝධී වෙන්න පුළුවන්, ඝර්ෂණය වෙන්න පුළුවන් නේ. අන්න ඒ කියන කාරණා මත චලිත ප්‍රතිරෝධී බලයක් ඇති වෙලා මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙනවා. එහෙම බලයක් නැත්තම් තමයි කියන්නේ දිගට මෙහෙම යන්න ඕනි කියලා. රයිට් කතාව එහෙමයි නේ. ඒතර අපි ලස්සන ෆ්ලෝ එකක් තමයි එන්නේ ළමයා. නිව්ටන්ගේ නියම 3 යටතේ මේ ලස්සනට ෆ්ලෝ එකක් අපි ගොඩනගාගෙන ඉනවා. දැන් මේ නිව්ටන්ගේ පළවෙනි නියමය තමයි මේ අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඒ යටතේ ගොඩනගෙන කතන්දරයක්. රයිට්. දැන් එහෙනම් මේක ඔයගොල්ලෝ සටහන් කරගන්න ඇති. මම එහෙනම් තනි වස්තුවක චලිතය මෙතනින් අවසන් කරනවා. හරිද? මේකේ ආයේ සාකච්ඡා කරන්න ගාණක් හදන්න දෙයක් නැහැ. මම මේකේ B පාර්ට් එකට යනවා. වස්තු පද්ධතියක. අපි ලියාගමු B පාර්ට් එකේදී වස්තු පද්ධතියක චලිතය සම්බන්ධව ඔන්න සාකච්ඡා කරලා බලමු. දැන් මේක තමයි ටිකක් වැදගත් වෙන්නේ. හරිද? එහෙනම් මේ ටික අසලා දාමු ළමයි. වස්තු පද්ධතියකට යන්නේ. දැන් එතකොට වස්තු පද්ධතියකට බාහිර බලයක් යෙදෙන්නේ නැත්නම් අර කියා වගේ එයාගේ ප්‍රවේගයන් වෙනස් නොවි පවතින ඕනේ. ප්‍රවේගයන් වෙනස් නොවි. පද්ධතියක ප්‍රවේගයන් වෙනස් නොවි. ඒකට ඇප්ලයි කරගන්න කොහොමද? එකපාර ළමයි හදිසි දේවල් කරන්න යන්න එපා. බලමු මෙන්න මේ වගේ. පද්ධතියක් කොහොම ස්කන්ධ එකකට වඩා කියන්නේ බෑ. ස්කන්ධ දෙකක් තුනක් යන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගන්නේ ස්කන්ධ දෙකේ පද්ධති. හරිද? ස්කන්ධ දෙකක පද්ධති. එතකොට දැන් මෙහෙම ගත්තොත් අපි ගමු ස්කන්ධ දෙකක් තියෙනවා මේ විදිහට. මෙයාගේ ස්කන්ධය අපි ගමු MA, මෙයාගේ ස්කන්ධය MB කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙයාගේ ඕනම් M1 මොන ප්‍රශ්නයක් නැහැ. M1 M යන විදිහට යන ආයෙත් මෙතන U1 මෙයාට දෙනවා U2 කියලා ප්‍රවේගයක්. ඔන්නම තියෙනවා. එතකොට ළමයි දැන් මොකද වෙන්නේ? මේ දෙදෙනා ඔහම යනකොට අපි නැත්නම් අපිට පුළුවන් දිශාව වෙනස් කරගන්න මේ පැත්තට. ඒතර දැන් අපි දන්නවා මේ දෙන්න මේ විදිහට ආවොත් අනිවාර්යෙන් වෙන්නේ ගැටුමක් ඇති වෙනවා. ගැටුමක් ඇති වෙනවම තමයි. හරිද? එහෙම නැත්නම් අපි මේ ඊතලයේ මේ දිශාවට දාලා ගැටුමක් ඇති වෙන්නේ නැතුව තියෙනවා නම් රේඛී ගම්මිතා සංසිඳීමේ නියමය දැම්මොත් දිගටම මේ ප්‍රවේගයෙන් යනවා. ගැටුමක් ඇති වෙන්නේ නැත්නම් දිගට මේ ප්‍රවේගයෙන් යනවා. හරිද? ගැටුමක් ඇති වෙන්නේ නැතුව දිගට මේ ප්‍රවේගයෙන් යනවා. ඒ දෙදෙනා වෙන වෙනම තලවල ගමන් කරනවා. හරිද? වෙන වෙනම තලවල ගමන් කරනවා. ඉතින් එතකොට වැඩක් නැහැ නේ අපි අර කලින් කතා කරපු තනි වස්තුවක චලිතය පිළිබඳව තමයි එතනදී සාකච්ඡා කරන්නේ. දැන් පද්ධතියක් නිසා
පද්ධතියක සම්බන්ධව සාකච්ඡා කරනකොට මේ ගැටුමක් සිදු වෙන චරිත පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. දැන් මේ වස්තු දෙදෙනා අපි හිතමු දැන් ගැටුමක් සිදු වෙනකොට ගොඩක් වෙලාවට අපිට හිතන්න පුළුවන් ඉන්නේ මූණට මූණ ආපුවම ගැටුමක් සිදු වෙනවා. දැන් මෙන්න ගැටුමක් සිදු වුණා. මෙතනදී ළමයි සිදු වෙන්නේ ගැටුම. අපි ගමු වස්තු දෙක මෙතනදී මේ විදිහට ගැටෙනවා. ඝට්ටණයට ලක් වෙනවා. ගැටුමකට ලක් වුණාට පස්සේ දැන් ඔන්න ගැටුමෙන් පස්සේ ඒගොල්ලෝ චලිත වෙනවා වෙනස් විදිහකට. මෙහෙම ආව වැදුණා අපි හිතමු දෙපැත්තට යනවායි කියලා. ඕන විදිහට ගන්න පුළුවන් තමයි. හරි මම මේ සාමාන්‍යයෙන් අපිට නේ වෙන්න පුළුවන් දේවල් අපිට හිතෙන්න පුළුවන් දේවල් ගන්න. ඒතර මෙයාගේ ස්කන්ධය M1 මෙයා M2. ඒතර මෙයාගේ අවසන් ප්‍රවේගය V1 වෙනවා. මෙයාගේ අවසන් ප්‍රවේගය V2 වෙනවා. දැන් මේගොල්ලෝ සම්පූර්ණ ගැටුම සම්පූර්ණ චලිතයම ගත්තොත් ගැටුමෙන් පස්සේ සහ ගැටුමට පෙර මේ සම්පූර්ණ චලිතයම ගත්තොත් ඒගොල්ලන්ගේ ප්‍රවේග වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි ගන්න ළමයි. මොකද බාහිර බලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. බාහිර බල ක්‍රියාත්මක නොවනවා කියලා කියන්නේ මේවා සුමට පෘෂ්ඨ. මේ ඔක්කොම සුමට පෘෂ්ඨ අපි ගත්තේ. හරිද? ඒ කියන්නේ මේගොල්ලන්ගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ ආවා ගැටුණා දෙපැත්තට ගියා. පැහැදිලිද? මම කියන කතාව පැහැදිලි කියලා හිතනවා. ඒතකොට ගැටුමේදී ළමයි ශබ්ද එන්න පුළුවන්, ශබ්දයක් නැතුව ගැටෙන්න පුළුවන්. කතන්දරද ගැටුම ගැන වෙනම අපි සාකච්ඡා කරනවා. පාඩමේ ගැටුම සම්බන්ධ වෙනම සාකච්ඡා කරනවා. ගැටුමේදී ශබ්දයක් එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෑ ළමයි. හරිද? අපිට වැදගත් වෙන්නේ මොකද්ද? දැන් මේ ළමයි ඕනට වැඩි දැන් සමහර තැන්වල ඉගෙනගෙන මේ ඕනට වැඩි පටල ගන්න හදනවානේ. දැන් පටල ගන්න එපා. ගැටුම සම්බන්ධව අපි කතා කරන්නේ නෑ. කොහොමද ගැටෙනවා? ගැටෙද්දි ශබ්දයක් එන්න පුළුවන්, නොඑන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි මෙතනදී කතා කරන්නේ මොකද්ද? බාහිර බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ පද්ධතිය. ගැටෙනකොට තමයි බාහිර බල නෙමෙයිනේ. ගැටෙනකොට ඇති වෙන්නේ මේ දෙදෙනා මත අභ්‍යන්තර බල. ඒ කියන්නේ මෙයාගෙන් මෙයාට බලයක් දෙනවා, මෙයාගෙන් මෙයාට බලයක් දෙනවා. මෙයාට F එකක් දෙනවා, මෙයාට F එකක් දෙනවා. ක්‍රියා ප්‍රතික්‍රියා නිව්ටන්ගේ තුන්වන නියමය. මේක අභ්‍යන්තර බලයක්. ඒ කියන්නේ පද්ධතිය ඇතුලේ තියෙන බල. ඒතර අපි කතා කරන්නේ බාහිර බල. පද්ධතියට එළියෙන් හම්බෙන බල. එළියෙන් හම්බෙන බලයක් තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. වාත ප්‍රතිරෝධය කියලා කියන්නේ. යොක පද්ධතියට එළියෙන් ඉවතින් හම්බෙන බල. බාහිර බල. ඒව තමයි නැත්තේ මෙතන. ඒවා ශුන්‍යයි තමයි. හරිද? එහෙනම් මම මෙතන විශේෂයෙන් සටහන් කරගන්නවා බාහිර බල ඕනෑම දිශාවක් ඔස්සේ. හරිද? සිග්මා F එක ඕනෑම දිශාවක් ඔස්සේ බිඳුව වෙලා තියෙනවා. සිග්මා F කියලා කිව්වේ සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බාහිර බලය ශුන්‍ය වෙලා තියෙනවා. අන්න එහෙම වෙන වෙලාවට ඔන්න ඇවිල්ල වැදුනා, ගැටුණා යන ගියා. දැන් මේ වෙලාවට දැන් අපි බලන්න ඕනේ ළමයි මෙයාලගේ රේඛීය ගම්මිතා සංසිඳීමේ යෙදුවොත් මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ ළමයි ගැටුමට පෙර චලිතය. මේ තියෙන්නේ මොකද්ද? ගැටුමින් පසු චලිතය. ඒකෝට අපි බලමු ගැටුමට පෙර දැන් සමීකරණය දාලා බලමු. දැන් මේ මොකද්ද කිව්වේ? නියමය යොදලා බලමු. සමීකරණය නෙමෙයි අතට. නියමය. මොකද නියමය කිව්වේ? යම්කිසි පද්ධතියක ඕනෑම මොහොතක ගත්තොත් එයාගේ රේඛීය ගම්මිතාවය සංස්ථිතික වෙනවා. ඒ කියන්නේ නියත වෙනවා. එහෙනම් මෙතන ඇත්තටම අපිට සිදුවීමක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ ගැටුම. එතකොට අපි මේ සිදුවීම පදනම් කරගනිමින් ගැටුමට පෙර පද්ධතියේ මුළු ගම්මිතාවයයි ගැටුමින් පස්සේ පද්ධතියේ මුළු ගම්මිතාවයයි ගත්තොත් බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ දෙදෙනා එකිනෙකට සමාන වෙන්න ඕනේ. එහෙනම් මම ලියන වාක්‍යයක් ළමයි right මේ විදිහට ලියනවා. රේඛීය ගම්මිතා සංස්ථිතියට අනුව රේඛීය ගම්මිතා සංස්ථිතියේ නියමයට අනුව ගන්න පුළුවන් ගැටුමට පෙර මුළු ගම්මිතාවය මුළු රේඛීය ගම්මිතාවය සමානයි ගැටුමින් පසු මුළු රේඛීය ගම්මිතාවයට. පැහැදිලිද? ඔන්න ඔය වාක්‍ය අපිට ලියන්න පුළුවන් තමයි. කම්මැලි නැතුව ලියන්න ළමයි. හරිද? අනිවාර්යෙන් ලියන්න. ඒක ලිව්වට පස්සේ අපිට දැන් ලියන්න අපිට දැන් මේ ගණනය කිරීම දිහා මේ ක්‍රියාවලිය දිහා බලලා සිදුවීම දිහා බලලා දැන් අපිට ලියන්න පුළුවන් ගැටුමට පෙර ගම්මිතාවය. ගම්මිතාවය ලියනකොට නිකන් ඔහේ ලියන්න බෑ. දැන් සමහර ළමයි ලියන්නේ එහෙම. මෙයාගේ ගම්මිතාවය M1 U1 මෙයාගේ ගම්මිතාවය M2 U2 ඔය දෙකම එකට එකතු කරා. එයාගේ එන්න මුළු ගම්මිතාවය එහෙම එනවා. පද්ධතිය මුළු ගම්මිතාවයනේ දෙදෙනාගේ එකතු කරපුවාමනේ. එතකොට ඔන්න සමාන කරනවා එහා පැත්තේ එනවා M1 V1 ධන M2 V2 කියලා ලියනවා. මෙහෙම ලිව්වොත් ඇත්තටම ඒ ළමයා සාධාරණ නෑ ළමයි. සාධාරණ නෑ කියලා කියන්නේ හේතුව තමයි ගම්මිතාවය.
එහෙම නැත්නම් රේඛී ගම්මිතාවය කියලා කියන පැහැදිලිවම සාකච්ඡා කරා දෛසික රාශියක්. නේ? එයාට ඒකකයක් තියෙනවා, නිශ්චිත දිශාවක් තියෙනවා, රයිට්? ඒ වගේම විශාලත්වයක් තියෙනවා. ඒ කියන්නේ පැහැදිලි ලෙස මේ දෛසිකයක්. ඒ දෛසිකයක් කියලා කියන්නේ නිකන් මෙහෙම එකතු කරන්න බෑ ළමයි. දිශාව බලන්න වෙනවා. මේ දිශාව බැලුවොත් මෙයාගේ දිශාව තියෙන්නේ මේ පැත්තට. මෙයාගේ දිශාව තිබුණේ මේ පැත්තට. මෙයාගේ දිශාව තියෙන්නේ මේ පැත්තට. මෙයාගේ තියෙන්නේ මේ පැත්තට. එහෙනම් දැන් අපි නිශ්චිත දිශාවකට මේව හරව ගන්න ඕනේ. සමීකරණයට අපි නිශ්චිත දිශාව දුන්න මේ පැත්තට හරව ගන්නවයි කියලා. එහෙනම් මෙයා මේ පැත්තට හරවලා තිබීම මොකද වෙන්නේ? මෙතන ළමයි ඍණ ලකුණක් එනවා. නෝවෙන. මෙයාත් එතකොට මොකද වෙන්නේ? ඍණ ලකුණක් ඉදිරියට එනවා. මේක m2 v2 මේ විදිහට වෙනවා. නිශ්චිත දිශාවකට හැරෙනවා. පැහැදිලිද? තරන්දරේ පැහැදිලි කියලා හිතනවා. අපිට ඕන නම් ඍණ ලකුණු එහෙට මෙහෙට කරලා දාගත්තොත් එකම ස්කන්ධයේ තියෙන එකම පැත්තට ගෙනාවොත් මෙතන යනවා m1 v1 දාන. ඒ දෙන්නම දාන වෙනවා. එහා පැත්තට ගෙනිච්චොත් මෙතන m2 u2 දාන m2 v2. ඒතර මේකේ තියෙන m1 ස්කන්ධයේම ඒවා ටික විතරයි ආරම්භක ප්‍රවේගයෙන් වැඩි වෙලා අවසාන ප්‍රවේගයෙන් වැඩිලා m1 ස්කන්ධය. මෙතනත් එහෙමයි. දෙදෙනාගේ එකතුවක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. අවසානයේ රිසල්ට් එකක් නිකන් මෙහෙම ගන්න පුළුවන්. නමුත් ඒක අපිට වැදගත් වෙන්නේ නැහැ. හරිද? නිකන් මතක තියාගන්න. මෙන්න මේ රිසල්ට් එක. මොකද අපිට වැදගත් වෙන්නේ අපි කොහොමද රේඛීය ගම්මිතා සංසිඳීම යොදන්නේ කියන එක පද්ධතියක. මෙතනදී ගැටුමක් සිදු වුණා. එහෙනම් ගැටුමට පෙර සහ ගැටුමට පසු මුළු ගම්මිතාවය සමාන කරගැනීමේ හැකියාවක් තියෙන. හැබැයි මතක තියාගන්න දිශාව සලකන්න ඕනේ. මොකද නියම ඇතුළේ කිව්වා අපි සියලුම දිශා ඔස්සේ කියලා. එතනදී දිශාව සඳහන් කරා විශේෂයෙන්. නියමෙ ලියා ගන්නකොට මතක ඇතිනේ. එහෙනම් ළමයි මේක හරි වැදගත්. පැහැදිලිද? ඔයගලන්ට ඕන නම් දැන් මේක අනිවාර්ය නෝට් එක දාගන්න යන්න. දැන් මේ වස්තු පද්ධතියක චලිතෙන් ළමයි. දැන් ඔයගලන්ට පුළුවන් දැන් මේ වීඩියෝ එක ස්ටොප් කරලා ඉතින් මේ කතන්දරේ පැහැදිලි ලෙස ලියා ගන්න. අනිවාර්යෙන් ලියාගෙන නෝට් එකේ. දැන් මේ නෝට් එක දාගත්තු ළමයින්ට ඕන නම් පුළුවන් මේක දැන් අවශ්‍ය නම් දිශා වෙනස් කරන්න. ඔයාලට ප්‍රශ්නයක් නම් දිශා වෙනස් කරලා මම විනාශ කරන්නේව රතු පාටින් දාන්න. දැන් මෙයා මේ පැත්තට යනවා. ගැටුණට පස්සේ ඕන නම් මෙයා මේ දිශාවට දාන්න ඕන. කිසි ගැටලුවක් නැහැ. කොහොමද දැන් මම හිතන්නේ වෙනස් කිරීම ඕක කරලා. දැන් මෙතනට යනකොට ළමයි එතකොට මොකද වෙන්නේ? මෙයාගේ දිශාව මේ පැත්තට තියෙන්නේ වෙනස් කිරීම. මෙයාගේ දිශාව මේ පැත්තට තියෙන්නේ. එතකොට දැන් මේ සමීකරණ කිසිවක් වෙනස් වෙනවද නැහැ. අවසාන සමීකරණය මෙතනින් ඉවර වෙනවා. ඔච්චරයි ලැබෙන්නේ. පැහැදිලිද? අඩු කරන්න මේ දිශාවල් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මේ දිශාව වෙනවා. හදිස්සිය හරි මෙයා මේ පැත්තට තිබුණා කියලා හිතන්නකො. ඒතර මෙයාගේ දිශාව වෙන්නේ මේ පැත්ත. මෙතන සමීකරණ දෙනකොට මේ පැත්තට එන්නේ. එතකොට මේ සමීකරණ මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මෙයාගේ දිශාව අනිත් පැත්ත හරවන්න ඕනේ. හරවද්දී මෙයා විතරක් ඍණ වෙනවා. මෙයා විතරක් ඍණ වෙනවා. මෙතන දාන. මෙතන දාන වෙනවා. මෙයා විතරක් ඍණ වෙනවා. මේ අවස්ථාවේ. පැහැදිලිද? ඒතර එක එක විදිහට අපිට අවස්ථාව අනුව රේඛී ගම්මිතා සංසිඳීම යොදන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දිශාව සලකන්න ඕනේ. හරිද? හැබැයි සරල රේඛාවක් ඔස්සේ සිදුවන මේ චලිතයක් පිළිබඳව තමයි තලීය නෙමෙයි අතරම මේක. රේඛාවක් ඔස්සේ සිදුවෙන චලිතයක්. ඒකමාන මේක තලයක් කියලා ගන්න බෑ ඒක. ද්විමාන තමයි තලයක් වඩටපත් වෙන්නේ නේද? රේඛාවක් ඔස්සේ සිදුවන චලිතයක් තමයි මෙතනදී අපි පැහැදිලි කරන්නේ. හරි. එහෙනම් දැන් කතන්දරේ පැහැදිලිද ළමයි? රයිට් අපිට බැරි දෙයක් නම් මේක පොඩි ඔප්පු කිරීමක් කරලා බලන්න. අපිට බැරිද මේක අපි දැන් මේ දෙකම ඔයගොල්ලෝ ලියාගත්තා. මෙතනින් පස්සේ අපිට ගණන් හදන්න පුළුවන්. සාමාන්‍ය සරල ගණනය කිරීම සිදු කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. අපිට බැරිද මේක තව ටිකක් ඉස්සරහට අරගෙන ගිහිල්ලා මේක ඔප්පු කිරීම සිදු කරන්න. හරිද? මේ ඔප්පු කිරීම ඔයගොල්ලන්ට එක්සෑම් එකේ අහන්නේ නැහැ. නමුත් අපි ඕනම දෙයක් හරියට ඔලුවට දාගමු ඔප්පු කිරීමක් එක්ක. එහෙනම් පොඩි කෙටි සටහනක් දාගන්න මෙන්න මේ විදිහට රේඛී ගම්මිතා සංසිඳි නියමය right රේඛී ගම්මිතා සංසිඳි නියමය ඔප්පු කිරීම right අපි ඔප්පු කරන්න යනවා රේඛී ගම්මිතා සංසිඳි නියමය. හොඳයි. අපි එහෙනම් මේ වගේම එකක් ගමු. ඉතින් මේ ගත්ත උදාහරණයම ගමු. අපි ආරම්භයේ මුලින්ම ගත්ත එක ගමු නම් මේ දිශාවල් දෙකක් ඔන්න හොයලා වදිනවා. ඊට පස්සේ මෙයා දෙන්න දෙපැත්තට යන අවස්ථාව නිකන් මෙහෙම ගමු. ඕන අවස්ථාවක් ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මේකම ගන්න ඕනේ කියලා නේ කියන්නේ. ඔප්පු කරා. අපි මුලින් ගත්තේ එන්න වෙයිලා වැදුනා. ඊට පස්සේ දෙපැත්තට යන අවස්ථාවනේ. හරි. ඒකට ආපු සමීකරණය මතකයි නේ. අන්නේ ඔස්සේ අපි එහෙනම් පොඩි ඔප්පු කිරීමක් කරමු. ඒ ඔප්පු කරාත් මේ ගැටුම තමයි වැදගත් වෙන්නේ. හරිද? බාහිර බලයක් නොයෙදෙනකොට දැන් මේ තියෙන අභ්‍යන්තර බලයක්. අභ්‍යන්තර බලයක් නිසා බලන්න යාගේ සිදුවිච්ච දේ මේ ගැටුමේදී සිදුුනේ ඇත්තටම අපිට මේ චලිතය ගැන හිතුවොත් ටිකක් හිතලා බලන්න. මෙයා ආවා u1 ප්‍රවේගයකින්. හරිද? ඒ වගේ මෙයාගේ දිශාව වෙනස් වුණා v1 දක්වා. මොකක් නිසාද වෙනස් වුනේ? මෙන්න මේ F බලය නිසා. මේ F බලය මෙයාම යෙදුන නිසා මේ m1 ස්කන්ධයේ දිශාව එකපාර වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම අනිත් එක්කෙනා ගත්තොත් වෙන් කරලා ගත්තොත් F බලය නිසා එයා ගෙවුනේ එයා ආවේ
මෙතන u1 වෙන්න ඕන නේද? u1 සමානයි. එයා ආවේ u2 ප්‍රවේගයකින් එයා දැන් යන්නේ v2 ප්‍රවේගයකින්. ඔන්න ඔය විදිය. පැහැදිලිද? එතන එයාගේ ස්කන්ධය m2. මොකද තමයි ඇත්තටම සිදු වුනේ. එතන මේ බලය නිසා මොකද වෙලා තියෙන්නේ? ගම්‍යතාවය වෙනස් වෙලා තියෙනවා. ප්‍රවේගයේ දිශාව වෙනස් වෙලා තියෙනවා. එතකොට නිව්ටන්ගේ දෙවන නියමයට අනුව දැන් අපි මේ නිව්ටන්ගේ පළවෙනි නියමය ඔප්පු කරන්න යනවා දෙවන නියමය. එහෙනම් මම ලියන්න පුළුවන් නිව්ටන්ගේ දෙවන නියමයට අනුව කාටද m1 ස්කන්ධයට F බලය යෙදුවොත් F කියලා කියන්නේ අවසන් ගම්‍යතාවය. අවසන් ගම්‍යතාවය. එයාගේ අවසන් ගම්‍යතාවයේ දිශාව මේ පැත්තට m1 v1 ගෙන් අඩු කරනවා m1 u1. එයාගේ දිශාව මේ පැත්තට. බෙදනවා කාලේ. අපි හිතමු ගැටුමට ගත වූ කාලය t කියලා. එතනම ගන්නවා මෙතන ගැටුමට ගත වූ කාලය. ගැටිලා තිබුණා t කාලයක්. නම් ඒක ගමු t කියලා. ප්‍රශ්නයක් නෑ ළමයි ඒක. ගන්න පුළුවන් අපිට කිසි කරදරයක් නෑ. එහෙම ගත්තා කියලා වරදක් නෑ හරිද? ගැටෙන කාලේ අපි දන්නේ නෑ. ඒක නිසා ගන්න බෑ කියලා කියන්න බෑනේ. නොදන්න පදයක් විදිහට t ගත්තා. දැන් අපිට මෙහෙම ගන්න පුළුවන්. ඒ වගේම පුළුවන් ළමයි එහා පැත්තෙන් ගන්න පුළුවන්. අපි ගමු m2 කියන ස්කන්ධයට නිව්ටන්ගේ දෙවන නියමය යොදනවම right නිව්ටන්ගේ දෙවන නියමය මට ඒක ලියන්න පුළුවන් F සමානයි right එයාගේ අවසාන ගම්‍යතාවය m2 v2 මේ දිශාවට අඩු කරනවා m2 u2 කොයි දිශාවටද මේ දිශාවට. දැන් දිශා දෙකක තියෙනකොට මේ කිසි දෙයක් කරන්න බෑනේ. අපි එක දිශාවකට ඕනනම් මේගොල්ලන්ව හරව ගන්න පුළුවන්. ඕනනම් නෙමෙයි හරව ගන්නවා. හරව ගත්තේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ වගේ දෙයක්. නිශ්චිත දිශාවකට හැරෙනවා. මෙයාගෙත් මොකද වෙන්නේ? m2 v2 මේ දිශාවට හැරෙනකොට මොකද වෙන්නේ? ධන වෙනවා. ඔන්න ඔහොම එනවා. දැන් අපි ගත්තොත් ළමයි දැන් මේගොල්ලන් දිශාවන් අපි දන්නවා. නිශ්චිත දිශාවල් දෙකකට දින්නේ. ඉතින් අපිට පුළුවන් මේ බල දෙක එකිනෙකට සමාන කරන්න. ඇයි? මේකේ විශාලත්වය සමාන නිසා. මෙයාගේ බලයේ දිශාව තියෙන මේ පැත්තට, මෙයාගේ බලයේ දිශාව තියෙන මේ පැත්තට දිශා දෙක ප්‍රතිවිරුද්ධයි. කිසි ගැටලුවක් අපි කලින්ම දැනගෙන තියෙනවා. අපි දන්නවා දැනටම මේ දෙදෙනාගේ එන විශාලත්වයන් එකිනෙකට සමාන කරන්න පුළුවන්. අපි එහෙනම් දැන් මොකද කරන්නේ? විශාලත්වයන් සමාන කරනවා. එක සමානයි මෙතනදී දෙක. එක හා මේ වෙලාවේදී ළමයි එක හා දෙක සමීකරණ දෙක එකිනෙකට සමාන කරනකොට යම් කිසි මෙතඩ් එකක් යන්න වෙනවා. නැත්නම් අපි යම් කිසි තැනකදී මෙතන හිර වෙන්න පටන් ගන්නවා. හරිද? මේ එක හා දෙක සමාන කරන්නේ මෙන්න මේ පදනම මත. මොකද්ද? නිව්ටන්ගේ තුන්වන නියමය මත. දැන් මේ නිව්ටන්ගේ පළවෙනි නියමය ඔප්පු කරන්න මම නිව්ටන්ගේ දෙවන නියමයයි ඒ වගේම නිව්ටන්ගේ තුන්වන නියමයයි මේ දෙකම භාවිතා කරනවා නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් මේ එන නියමය ඔප්පු කරගන්න. හරිද? එහෙනම් මේ තුන්දෙනාම එකිනෙකට සම්බන්ධයිනේ. ඒතර නිව්ටන්ගේ පළවෙනි තුන්වෙනි නියමයේදී කියනවා ක්‍රියා ප්‍රතික්‍රියා. ක්‍රියා ප්‍රතික්‍රියාවේ තියෙන විශේෂත්වය මොකද්ද? දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි විශාලත්වයන් එකිනෙකට සමානයි. හරි නේද ළමයි? දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ විශාලත්වය එකිනෙකට සමාන වෙන්න ඕනේ ක්‍රියා ප්‍රතික්‍රියා නිසා. දැන් එහෙනම් විශාලත්වය තමයි මම මෙතනදී එකිනෙකට සමාන කරන්නේ. දැන් මම විශාලත්වය සමාන කරනකොට මේගොල්ලන්ගේ තනිතනින්ම දිශා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ලියනවා m1 u1 ලියන්න අවශ්‍ය වෙන්නේ නැත්තේ ක්‍රියා ප්‍රතික්‍රියා නිසා. හරි? m2 v2 m2 u2 මෙතන t එනවා. t මොකද වෙන්නේ ළමයි? කැපිලා යනවා. අවසානයේදී අපිට පිළිතුරක් ලැබෙනවා මෙතනදී m1 u1 ධන m1 v1 සමානයි m2 v2 ධන m2 u2. හරිද? ඔයගලන්ට ඕනනම් පුළුවන් මෙතන m2 u2 කියන එක මේ පැත්තට ගේන්න. එතකොට එන්නේ m1 u1 ඍණ m2 u2. හරිද? ඒ වගේම පුළුවන් මෙතන m1 v1 එක එහා පැත්තට දාන්න. එතකොට m2 v2 ඍණ m1 v1. එතකොට බලන්න එහෙම වුණාට පස්සේ ඕනනම් අපි ඒක ලියාගමු මෙතන. m1 u2 ප්‍රවේගයන් තියෙන ඒවා එක පැත්තකට දාගත්තොත් මෙතන එනවා m1 u1 මේ u2 මෙහෙට ගේනවා. එතකොට එනවා ඍණ m2 u2 සමානයි මෙතන එනවා m2 v2 ඍණ m1 v1 ඔන්න ඔහොමයක් එනවා. අතු පාටින් දැන් මේකයි. පැහැදිලිව වෙන්න ඕන නිසා. දැන් මේක දිහා බලපුවම කලින් අපි රේඛා ගම්මිතා සංසිනීමේදී යොදද්දී අපි කිව්වේ මොකද්ද? නිශ්චිත දිශාවක් ඔස්සේ අපි යොදනකොට බලන්න මෙයා ධන වෙනවා ආරම්භක ගම්මිතාවේ ගැටුමට පෙර නේ පද්ධතිය ගම්මිතාවේ මෙයා ධන වෙනවා මෙයා ඍණ වෙනවා. හරිනේ? ඒක නේද ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ වතාවේදී මේ දිශාවට ගත්ත නිසා මෙයා ධන වෙනවා. එයා ධන වෙලා තියෙනවා. මෙයා ඍණ වෙලා තියෙනවා නිශ්චිත දිශාව ඔස්සේ ගත්තා. ලස්සනට දැන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අපිට ඔප්පු කිරීම පැහැදිලි ලෙස ගන්න පුළුවන්. ඒතර ඔප්පු කරන්න මේ රේඛී ගම්මිතා සංසිනීමේ නිව්ටන්ගේ
පළමුව නියමයේ මතනේ පදනම් වෙන්නේ. ඒතර ඔප්පු කරන්න අපි පාවිච්චි කරේ නිව්ටන්ගේ දෙවන නියමයයි නිව්ටන්ගේ තුන්වන නියමයයි. ওই නියම දෙක එකතු කරගෙන තමයි අපි නිව්ටන්ගේ පළවෙනි නියමයේ මත පදනම රේඛීය ගම්‍යතා සංසිඳී නියමය ඔප්පු කරේ. දැන් ඔප්පු කිරීම වැදගත් වෙන්නේ නැහැ. හරිද? ඔයගලන්ට ඕන නම් පුළුවන් මේ දිශාවල් වෙනස් කරලා ආය මේ විදිහටම ඔප්පු කරගෙන ගිහිල්ලා ඒ අදාළ සමීකරණය ගොඩනගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි. මේ විදිහට වෙනවා වෙනසක් වෙන්නේ නැහැ. ඔයගලන්ට පුළුවන් චෙක් කරලා බලන්න. හරිද? දැන් එහෙනම් ඔප්පු කිරීම කියලා දාගත්තන් නේද? ඔයගොල්ලෝ රේඛීය ගම්‍යතා සංසිඳීමේ කෙටි සටහනක් දාගන්න ඇති. රේඛීය ගම්‍යතා සංසිඳී නියමය ඔප්පු කිරීම කියලා. ඒ යටතේ ඔයගලන්ට පුළුවන් මෙන්න මේ සටහන දාගන්න. ඔයගලන්ට ඕන නම් මෙන්න මේ කෙටි සටහනක් ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. කවුරු කෙනෙක් මේක ලියලා ඉවර නම් යටින් හරි සටහන දාගන්න පුළුවන්. ලියා ගන්න මේ විදිහට. රේඛීය ගම්‍යතා සංසිඳී නියමය ඔප්පු කිරීම සඳහා රේඛීය ගම්‍යතා සංසිඳීම ඔප්පු කිරීම සඳහා නිව්ටන්ගේ දෙවන නියමය හා නිව්ටන්ගේ තුන්වන නියමය යොදා ගන්න අතර ගැටුමේදී වස්තුන් අතර ඇතිවන බලය අන්‍යෝන්‍ය බලය බාහිර බලයක් නොවන අතර පද්ධතිය තුලම පවතින අභ්‍යන්තර බලයකි. සටහන දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ටික ලියා ගන්න. නිරූපක සටහනට ගෙන මේ ටික සටහන් කරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? right. හොඳයි. දැන් එහෙනම් ඔය ආකාරයට අපි යම් කිසි කොට නැගීමක් සිදු කරා. දැන් අපිට පුළුවන් ළමයි මෙතනින් එහාට ගණනය කිරීමට යන්න යද්දී පොඩ්ඩක් කල්පනා කරනවා මේ ගැටුම ගැන මම විශේෂයෙන් ඉදිරියේදී සාකච්ඡා කරනවා. මොකද ගැටුමේදී විවිධාකාර වූ ගැටුම් අපිට ලෝකයේදී හම්බෙන්න පුළුවන්. ගැටෙනකොට සමහර ගැටුම් තියෙනවා කිසිම ශබ්දයක් නැහැ. කිසිම ශක්ති හානියක් වෙන්නේ නැතුව සිදුවන ගැටුම් තියෙනවා. ඒ වගේම තමයි සමහර ගැටුම් තියෙනවා සම්පූර්ණයෙන්ම ශක්ති හානි වෙන ගැටුම් තියෙනවා. හරිද? සමහර ගැටුම් සුළු වශයෙන් ශක්ති හානි වෙන ගැටුම් තියෙනවා. ඒ වගේ විවිධාකාර වූ ගැටුම් තියෙන්න පුළුවන්. අන්නේ ගැටුම මත ඉදිරියේදී අපි වෙනත් කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් රේඛීය ගම්‍යතා සංසිඳීමේට ගැටුම මොන වගේ ගැටුමක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ මොකද්ද? පද්ධතියට බාහිර බලයක් තියෙනවද නැද්ද කියන එක විතරයි. ඒක විශේෂයෙන්ම සටහන් වෙන්න ඕනේ. ඒ නිසා ඒකත් අපි පොඩි සටහනක් විතර දාගන්න මෙහෙම ලියා ගන්න. වස්තු පද්ධතියක රේඛීය ගම්‍යතා සංසිඳී නියමය යෙදීම සඳහා රේඛීය ගම්‍යතා සංසිඳී නියමය යෙදීම සඳහා ගැටුමෙහි ස්වභාවය වැදගත් නොවන අතර නියමයට අනුව පද්ධතිය මත යෙදෙන බාහිර බලය ශුන්‍ය වීම පමණක් සෑහේ. ගැටුමේ ස්වභාවය වැදගත් වෙන්නේ නැහැ. රේඛීය ගම්‍යතා සංසිඳීමේ යොදන්න. පැහැදිලිද? දැන් කාරණාව මම හිතනවා පැහැදිලි ඇති කියලා තමයි. දැන් එහෙනම් ඕක තමයි අපි මේ මූලික වශයෙන්ම මෙතනදී සාකච්ඡා කරගෙන ඉදිරියට යන්නේ. එතකොට ඒ අතරේම මම තව දෙයක් ඔයගලන්ට පැහැදිලි කරන්නම් ළමයි. දැන් මේ වස්තු පද්ධතියක චලිතය ඔයගලන්ට පැහැදිලි කරේ ඒකමාන තලයක් නෑ. ඒකමාන නෙමෙයි 1 dimension. ඒකමාන විදිහට සැලකුණු සරල රේඛාවක් ඔස්සේ සිදුවන චලිතය පිළිබඳව විතරයි සාකච්ඡා කරන්නේ. අපි ද්විමානව ගත්තොත් ද්විමානව කියලා කියනම තලීය චලිතයක දැන් අපිට ওই ගැටුම් මෙහෙම අපිට දැක ගන්න හම්බ වෙන අවස්ථා නිකන් අපි කල්පනා කරලා බැලුවොත් මේ වගේ පද්ධතිවල ගැටුම් අපි දැකලා තියෙනවද? මේ වගේ දේවල් අපි දැකලා තියෙනවද? ඒතර දැන් අපි ගත්තොත් නම් උදාහරණයක් විදිහට අපි දැකලා තියෙනවා කැරම් බෝඩ් එකේ කැරම් ඊත්තු ඇවිල්ලා මෙන්න මෙහෙම ගැටෙනවා. ගැටුවට පස්සේ ඊත්තු දෙන්න වෙනස් චලිතවලට යනවා. සමහර වෙලාවට පිටිපස්සෙන් ඇවිල්ලා වැදිච්ච ඊත්ත නවතිනවා. අනිත් ඊත්ත ගමන් කරනවා. මේ එක ඊත්තෙක් නිශ්චල වෙලා අර පිටිපස්සෙන් ඇවිල්ලා වැදිච්ච ඊත්ත නිශ්චල වෙලා ඊට ඉස්සරහ එක්කන ගමන් කරනවා අපි දකිනවා. ඒ වගේම අපි කැරම් ක්‍රීඩාවෙන් දාන බිලියඩ් බෝල ක්‍රීඩාව ඔයගොල්ලෝ අහලා ඇති. හරිද? එතකොට බිලියඩ් ක්‍රීඩාවේදීත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා අන්න ඒ වගේ බිලියඩ් ක්‍රීඩාව කැරම් වලට වඩා ටිකක් සංකීර්ණයි. ඒක ටෙක්නික් එක වැඩි. ඒදී අපි විශේෂ දේවල් සාකච්ඡා කරමු. දැන් ওই කැරම් වල ගත්තොත් කැරම් ඉත්තු දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගේ ස්කන්ධ සමාන වෙනවා. බිලියඩ් බෝල ක්‍රීඩාවේදීත් ගත්තොත් එතනත් ගත්තොත් ස්කන්ධ සමාන වෙනවා.
ඒතර ස්කන්ධ සමාන වස්තු වල ගැටුම් පිළිබඳව හරි සුවිශේෂී කතන්දරයක් තියෙනවා. ඉදිරියේදී අපි ගණනය කිරීම ඔස්සේම මේ පිළිබඳව සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. ගණනය කිරීම ඔස්සේම. හරිද? ඒක නිසා මේ පිළිබඳව මම ඉදිරියට ඒ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න තියාගන්න. අපිට ඉතින් ගැටුම් පිළිබඳව ගත්තොත් ඕනතරම් උදාහරණ පැහැදිලි කරන්න පුළුවන්. හැම තැනම සිදුවෙන්නේ ගොඩක් වෙලාවට ගැටුම් තමයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ඇවිල්ලා පන්දුවක් පිටේ වදින තැනේ ඉඳලා රයිට් පාපන්දු ක්‍රීඩාවේදී පාපන්දුවට පහර දෙන තැනේ ඉඳලා ඕනම ක්‍රීඩාවකට ගත්තොත් පහර දෙන ඕනම ක්‍රීඩාවකදී ළමයි අපිට ගැටුමක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒතර අපිට ඕන තරම් ගණන් නිර්මාණය කරන්න පුළුවන් මේ ක්‍රීඩාවන් සම්බන්ධ කරගෙන ගැටුම් සම්බන්ධව. හරිද? එතකොට අපි පාස් පේපර්ස් එකම හදලා බලමු මේ ගැටුම් සම්බන්ධ. දැන් සවිස්තරාත්මකව ගත්තොත් ඕක තමයි කාරණාව. එතනින් එහාට අපි ගණනය කිරීම ඔස්සේ තමයි ටික ටික ගොඩනගන්න උත්සාහ කරන්නේ. ඒක නිසා පොඩි උදාහරණයක් දෙන්නම් ඔයගොල්ලන්ට. ඒ උදාහරණය අනුව ගණනය කිරීමක් කරලා බලමු ඔයගලන්ට පුළුවන් ද මේක යොදන්න කියලා. හරි? අපි ගණනය කිරීමක් යොදලා බලමු. හොඳයි. එහෙනම් දැන් ඔන්න මම තිරයේ දිස්වෙන්න සලස්වන්න උදාහරණ දෙකක්. හරි? උදාහරණ දෙකක් දෙන්න සලස්වන්න ඕගලන්ට පුළුවන් මේ උදාහරණ දෙක හදන්න පුළුවන් නම් හොඳයි. රයිට්? එහෙම නැත්නම් මම ඔයගලන්ට ඉස්සෙල්ලාම කියලා දෙන්න හදන විදිහ. හොඳයි ළමයි. ඔන්න ගණන් දෙක මම දැන් ඔයගලන්ට ලබා දීලා තියෙනවා. වීඩියෝ එක ස්ටොප් කරලා ගණන් දෙක ලියාගෙන ගණන් දෙක සුදු කරන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් අපි බලමු ඉස්සෙල්ලාම ගණනක් දෙකක් හදලා ඊට පස්සේ ඔයගලන්ට මම තනියෙන් දෙන්නම් මේ ගණන් හදන්න. හරිද? වස්තු පද්ධතින් වල ඒදී මම කලින් සඳහන් කරා මේ ඒකමාන විදියට ආවොත් ඒ කියන්නේ සරල රේඛාවක ආවොත් ගානක් හදන එක පිළිබඳව නිකන් අපි සංකේතාත්මක ඔයගලන්ට කියලා දුන්නා. හදිස්සිය හරි එහෙම තලීය ආකාරයට කියන්නේ දිශා දෙකක් ඔස්සේ ඇවිල්ලා ගැටෙන ගැටුමකදී කොහොමද අපි ගැටුම සඳහා රේඛීය ගම්මිතා සංසිඳනීමේ යොදන්නේ කියන කාරණා පිළිබඳව එතනදී සාකච්ඡා කරේ නැහැ. හරිද? මම ඒකට තමයි දෙවෙනි ගාන දුන්නේ. දෙවෙනි ගාන පදනම් කරගනිමින් මම ඒක ඔයගලන්ට කියලා දෙන්න උත්සාහ කරනවා. හරිද? එතකොට දැන් මේක තමයි දෙවෙනි ගාන. මේ ස්කන්ධ වල විශාලත්වයන් සමානයි. හරිද? දැන් මේක ගන්නවා මම A අංශුව කියලා, මේක ගන්නවා B අංශුව කියලා. හරි. ඒක ඉස්සලා සටහන් කරගමු. ඉස්සලා පළවෙනි ගාන ලියා ගන්නකො. ඒකේ තියෙන්නේ සුමට තිරස්තලයක් මත නිශ්චල පවතින 10 කිලෝග්‍රෑම් ස්කන්ධයකින් යුත් ලී කුට්ටියක් වෙතට 2 කිලෝග්‍රෑම් ස්කන්ධයකින් යුතු බෝලයක් ප්‍රක්ෂේපණය කෙරේ. බෝලය 12 ms එක ප්‍රවේගයෙන් යුතුව ලී කුට්ටිය සමග ගැටී තනි වස්තුවක් ලෙස ගමන් කරයි කියලා කියනවා. සංයුක්ත වස්තුවේ ප්‍රවේගය ගණනය කරන්න කියලා තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ. ඒතර ඒක ඔයගොල්ලන්ට ලේසියෙන් හදාගෙන යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. පළවෙනි ගාන හදන්න. හරිද? දෙවෙනි ගානේදී තියෙන ළමයි ස්කන්ධයන් සමාන වෙච්ච වස්තුන් දෙකක් තියෙනවා A හා B කියලා. හරිද? ඒ වගේම තමයි සුමට පෘෂ්ඨයක තියෙන්නේ. ඒ කියන්නේ බය නැතුව රේඛී ගම්මිතා සංසිඳීමේ දාන්න පුළුවන්. ඒකට M ස්කන්ධය ඇවිල්ලා මොකද වෙන්නේ? B ස්කන්ධය ගැටෙනවා. ගැටුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ගමන් කරන්නේ. V ප්‍රවේගයෙන් ඇවිල්ලා ගැටුණාට පස්සේ එයා යන්නේ ආනතව. අර කලින් ගණන් වල වගේ කෙලින් අපි කතා කරේ කෙලින් ගියේ නෑ. වැදුනේ ආනත. අර බිලියඩ් බෝල ගැටුමක් හරි නැත්නම් කැරම් වලදී අපි දකින ගැටුමක් ගැන හිතන්නකො. ආනතව යනවා V ප්‍රවේගයෙන් මේ පැත්තට. අන්න ඒ වෙලාවේදී B ගමන් කරන්න වෙනත් දිශාවකට. හරිද? B අනිවාර්යෙන් වෙනත් දිශාවකට ගමන් කරන්න ඕනේ. කෙලින් ගමන් කරනවා කියලා දාගන්න එපා. මොකද ඒක සාධාරණ නෑ. එහෙම දැම්මොත් ඔයගලන්ට ලකුණු හම්බෙන්නේ නැහැ. ගානත් වැරදිලම. මොකද අපි දන්නේ නැහැනේ ඇත්තටම කෙලින්ම යනවද කියලා. අපි දාගමු ආනත යනවයි කියලා. කෙලින් යන්න ඕන නම් තීටගේ යගේ බිඳුවක් කියලා හම්බෙයි. ප්‍රශ්නයක් නැහැනේ. සාධාරණ විදිහට අපි තීටගේ යගේකුත් දාගත්තා ආනත වෙන්න ඕනේ කියලා. හරිද? මොකද මේකේ A අංශුව ආනත යන නිසා B අංශුවත් ආනත වෙන්න ඕනේ කියලා අපිට මනසට දැනෙනවා. දැනෙන්නේ නැත්තම් දැන් ඔළුවට දාගෙන හදාගෙන යන්න වැරදි නම් තීට බිඳුව කියලා. ඒ කියන්නේ එයා කෙලින්ම කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? ඒක ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. එතකොට අහන්නේ B අංශයේ ප්‍රවේගය V ඇසුරෙන් සොයා. ඒ කියන්නේ U කියලා දීලා තියෙන B අංශයේ ප්‍රවේගය U ගියගේ V ඇසුරෙන් සොයා එහි දිශාවද හොයන්න කියලා කියනවා. තීට ගියගේත් හොයන්න කියලා කියනවා. දැන් එහෙනම් ඔයගලන්ට පුළුවන් මේ ගණන් දෙකම සටහන් කරගෙන දෙවෙනි ගාන හදන්න බැරි නම් කමක් නැහැ තියන්න. පළවෙනි ගාන හදන්න පුළුවන්. පළවෙනි ගාන ඔන්න මම දැන් හදන්න යනවා ඔයගොල්ලොත් එක්ක. මෙතන සුමට තිරස්තලයක ගාන හදමු. පළවෙනි ගාන මෙන්න මේවයි කියන්නේ. සුමට තිරස්තලයක් මත නිශ්චල පවතින 10 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ලී කුට්ටියක්. ඔන්න ලී කුට්ටිය තියෙනවා මෙතන 10 කිලෝග්‍රෑම්. එතකොට ඇවිල්ලා බෝලයක් ඇවිල්ලා මෙන්න මෙහෙම වදිනවා. බෝලයේ ප්‍රවේගය දීලා තියෙනවා 12 ms ඍණ 1.
හරිද? එයාගේ ස්කන්ධය දීලා තියෙන්නේ 2 කිලෝග්‍රෑම්. හරිද? ගැටුණා. ඔන්න ගැටුමෙන් පස්සේ දෙදෙනාම එකම වස්තුවක්සේ සලකා චලිත වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔය දෙදෙනාටම තියෙන පොදු ප්‍රවේගයක්. පොදු ප්‍රවේගය මට උන දෙදෙනාටම තියෙන පොදු ප්‍රවේගය මට ගන්න පුළුවන් v කිය. දෙන්නටම තියෙන එකම ප්‍රවේගයක් නේ. කියන්නේ දෙන්නම එකට ඇලිලා ගමන් කරනවා නේද? තනි වස්තුවක් ලෙස ගමන් කරනවා කියලා කියන. එහෙනම් පොදු ප්‍රවේගය මම v කියලා ගන්නවා. ඒතර මෙයාගේ ප්‍රවේගය මම දන්නවා ආරම්භයේදී බිඳුවයි. නිශ්චල තමයි තිබුණේ. හරිද? දැන් දෙන්න එකට ඇලිලා ගමන් කරනකොට ස්කන්ධ එකතු වෙන්න එපා. එතකොට ස්කන්ධ එන්නේ 12 කිලෝග්‍රෑම්. දැන් මට හොයන්න තියලා තියෙන සංයුක්ත වස්තුවේ ප්‍රවේගය ගණනය කරන්න. මට එනම් ලියන්න පුළුවන් ගමන් බාහිර බලයක් ක්‍රියාත්මක නොවන නිසා මම ලියනවා රේඛීය ගම්‍යතා සංස්ථಿತಿ නියමය යෙදීමෙන් කියලා. මම පොඩ්ඩක් වාක්‍යයක ලියනවා මොකද නැත්තම් වැරදි අපි මොකද්ද මේ යොදන්නේ කියන එක දන්නේ නැහැ නේද? බාහිර බලයක් නොයෙදෙන නිසා මම කෙලින්ම වෙනවා රේඛීය ගම්‍යතා සංස්ථිතියම යෙදීම. ඒතකොට ගත්තොත් ඔන්න බලන්න මෑගේ ස්කන්ධයේ දෙකයි නිශ්චිත දිශාවක් දාගන්න මේ දිශාවට තියෙනවා දාන අනිත් දිශාවට තියෙනවා ඍණ කියලා ගන්න. එතන ඔන්න එනවා ගැටුමට පෙර පද්ධතිය රේඛීය ගම්‍යතාවය. දෙක වැඩි කිරීම 12යි. මෙයාගෙන් එනවා. මෙතන එනවා ධන 10 වැඩි කිරීම බිඳුවයි. ඔන්න ගැටුමට පෙර ගම්‍යතාවය ලියගන්න. ගැටුමින් පස්සේ පද්ධතිය ස්කන්ධය එකතු වෙලා තියෙනවා 12 වැඩි කිරීම ප්‍රවේගය දන්නේ නැහැ. හරි. හොඳයි. එතකොට දැන් එහෙනම් අපි දැන් ධන ලකුණු තමයි ධන එකම දිශා ගත්ත දිශාවට තුනිසට ධන ලකුණු තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් එහෙනම් සුළු කරගත්තොත් මෙතන 24යි. මෙතන එනවා 12යි. එහෙනම් b සමානයි අපිට ලැබෙනවා 2යි ms ඍණ 2. සමාන ms ඍණ 1 ප්‍රවේගයක් නේද? 2යි ms ඍණ 1 කියලා ලැබෙනවා. ඒ කියන්නේ ළමයි මේ වෙලාවේදී පද්ධතිය පොදු ප්‍රවේගයක් තියෙන ඒගොල්ලන්ට 2යි ms ඍණ 1. බලන්න කොච්චර සරල විදියට අපිට රේඛීය ගම්‍යතා සංසිඳීමේ යොදන්න හැකියාව ලැබුණාද? එහෙම නේද? අන්න ඒ වගේ අපිට හරියට තේරුම් ගත්තොත් මේක වැඩේ ප්‍රශ්නයක් නැතුව ගොඩ නගාගෙන යන්න පුළුවන්. දැන් ඊට පස්සේ එන ගැටලුවක් වෙනවයි මේ දිශා දෙකක සිදුවන ගැටුම. දිශා දෙකකයි දැන් මෙතනදී ඇත්තටම නිශ්චලව තිබිච්ච b අංශුවට තමයි මේ a කියන වස්තුව ගිහිල්ලා ගැටෙන්නේ. හරිද? ඒ වෙලාවේදී b අංශුව ඇත්තටම දිශාවක ගමන් කරමින් හිටියේ නැහැ. සමහර වෙලාවට ඔයගලන්ට සමහර ගණන් දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. a අංශුව මෙහෙම එනවා b අංශුව මෙහෙම එනවා. AB කොහොම එනවා කියලා දෙන්නත් පුළුවන්. ඊට පස්සේ දෙන්න ගැටෙනවා. ගැටිලා මේ දෙපැත්තට යනවා කියලා ගන්නත් පුළුවන්. හරිද? නැත්නම් එකට ඇලිලා යනවා. ඒ වගේ එක ගණන් දෙන්න පුළුවන්. බය වෙන්න එපා. දිශා දෙකක දුන්නොත් මතක තියාගන්න සාධාරණ විදිහට අපි යන එක්කෙනා ආනතව යනවා කියලා තමයි ගන්න. ඒ කියන්නේ අපි දෙන්න දැන් දෙකට ඇලෙනවායි කියලා. ඇලෙනවායි කියලා ගත්තොත් එහෙම ගන්න එපා මේ මෙහෙම යනවා කියලා. උඩට යනවා කියලා. එහෙම නැත්නම් මෙහෙට යනවා කියලා. ওই දෙපැත්තටම බැලන්ස් වෙන විදිහට අපි ගන්න මේ පැත්තට යනවා කියලා. අවසානයේ යාලා තීරණය කරයි කොයි පැත්තටද යන්නේ කියන එක. මොකද තීටා තීරණය කරයි බිඳුව වෙනවද වෙනාගයක් එනවද අණුව වෙනවද කියන එක එයා තීරණය කරයි. මේවා ගැන දන්නේ නැහැ වගේ අපි යනවා. V දන්නෙත් නැහැ, තීට දන්නෙත් නැහැ කියලා ගාන දාගෙන යන්න තමයි තියෙන්නේ. හරිද? එහෙනම් අපි බලමුද දෙවෙනි ගාන හදලා. ඔය කියපු දේවල් හරියට ඔළුවට යන්නේ ගාන හැදුවම නම් අපිට තේරෙනවානේ. ඒතකොට දෙවෙනි ගාන අපි හදලා බලමු. ඒකේ තියෙන්නේ තමයි මෙන්න මේ විදිහට. හරිද? ඒකේ තියෙන්නේ මොන දැන් ස්කන්ධයක් එනවා. ස්කන්ධ විශාලත්වයේ නිශ්චලව තියෙනවා මෙයා. මේ v මේ a එයා ඉන්නේ වේගයේ v වලින්. මෙයා නිශ්චලයි. ඔන්න ගැටෙනවා. ගැටුම මේගොල්ලෝ දකින්න ගැටුමෙන් පස්සේ මොකද වෙන්නේ? m ස්කන්ධය කියන්නේ ඒ වස්තුව යනවා v ප්‍රවේගයෙන් අංශක 60ක් ආනතව. ඔන්න b වස්තුව එයා යනවා u ප්‍රවේගයෙන් දිශාව දන්නේ නැහැ හොයන්න ඕනේ. ඔච්චරයි තියෙන්නේ. ඒතර දැන් මේ දෙනවා ගැටුමට පෙර මේ දෙන ගැටුමෙන් පස්සු කොහොමද ගාන හදන්නේ? ගාන හදන්නේ මේක කියලා තියෙනවා සුමට ගානේ මම ආරම්භයේදීම කිව්වා මේක සුමට පෘෂ්ඨයක් මත සිදුවෙන ගැටුමක්. ඒ නිසා අපිට පුළුවන් රේඛීය ගම්‍යතා සංස්ථಿತಿ නියමය යොදන්න. නියමය යෙදීමේ. දැන් අපිට නිශ්චිත දිශාවක් තමයි. දැන් මේක තලීයයි ද්විමානයි. ඒතකොට දිශාවල් දෙකක් ගැන අපිට හිතන්න පුළුවන්. දෛශික විදියට ගත්තොත් right මේගොල්ලන්ට දිශාවල් තියෙනවා. එතකොට ළමයි අපි සාමාන්‍ය ඉගෙනගෙන තියෙනවා මේ මෙහෙම ආනත වෙලා ඔහොම යනකොට ළමයි වැඩේ අපිට නිකන් අප්සෙට් නම් අපි යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. අපි මැත්ස් කරන ළමයි නම් විශේෂයෙන්ම දන්නවා. ෆිසික්ස් කරන ළමයි ඉගෙන ගන්න ආරම්භයේදී ඒ තමයි විභේදනය කියන්නේ. අපි x දිශාව ඔස්සේ සහ y දිශාව ඔස්සේ ගොඩක් වෙලාවට විභේදනය කරලා නිශ්චිත දිශාවල් දෙකක් ඔස්සේ ගාන හදන්න උත්සාහ කරනවා. දැන් මේ ගැටුම සිදුුනේ x දිශාව ඔස්සේනේ.
x දිශාව ඔස්සේ ගැටුම සිදු වුණා. දැන් යන්නේ වෙනත් දිශා දෙකක් ඔස්සේ. මම කරන්නේ මේගොල්ලෝ විභේදනය කරනවා. විභේදනය කරොත් u මේ පැත්තට විභේදනය වෙලා එනවා u cos θ කියලා. මේ පැත්තට එනවා තමයි u sin θ කියලා. මෙයා විභේදනය කරොත් මෙයා මේ පැත්තට එනවා v cos 60යි. උඩට යනවා v sin 60යි. ඔන්න ඔහොම විභේදනය කරගන්න පුළුවන්. ඒ වස්තුවේ ගැටුමෙන් පස්සේ ප්‍රවේගයත් B වස්තුවේ ගැටුමෙන් පසු ප්‍රවේගයත් ඔය ආකාරයට විභේදනය කරගත්තා. දැන් එහෙනම් අපිට තියෙනවා ගැටුමට පෙර සහ ගැටුමට පසු රේඛීය ගම්මිතා සංසිඳීමයන් යොදනකොට දිශාවල් දෙකක්. ඒ කියන්නේ x දිශාවටයි y දිශාවටයි. පැහැදිලිද? මම එහෙනම් යොදනවා මේ දිශාව. x දිශාවේ දකුණු පැත්තට දිශාවක් යොදාගත්තු නිශ්චිතව එහෙනම් ඔන්න එනවා a ගේ එන්නේ m වතාවක් v. b ගේ එන්නේ m වතාවක් බිඳුවයි. හරි ගැටුමෙන් පස්සේ a ගේනවා ළමයි මොන බලන්න ලස්සනට m වතාවක් v cos 60යි. හරිද? ගැටුමෙන් පස්සේ b ගේනවා a දිශාවටම ධන එන්නේ නේ. මේ දෙන්නම යන්නේ a දිශාවටමනේ. සංරචකය ගත්තොත් එයා ගෙන්නේ එතකොට mu cos θ. ඔන්නෝම තමයි. එතකොට ළමයි අපිට m සියලුම එක්කෙනා ගාව තියෙන නිසා කපලා දාන්න පුළුවන්. මෙතන එනවා v සමානයි v cos 60. तर අපිට කියන්න පුළුවන් v සමානයි v cos 60 ධන u cos θ. මොනවා එකක් එනවා. හරි එතකොට තමයි කොහොම ආවට පස්සේ අපිට ලොකු සුළු කිරීමකට යන්න බැරි නිසා මම පොඩ්ඩක් ලියනවා. v cos 60 කියන ප්‍රමාණය භාගය කියලානේ. ඒක cos 60 භාගයක් නිසා මට පුළුවන් මෙතන u cos θ උක්ත කරගන්න. මෙතන එන්නේ මෙතන v බෙදීම දෙකක්. v බෙදීම දෙක එහා පැත්තට යනකොට ඍණ වෙනවා. එතන v ගෙන් v බෙදීම දෙකක් අඩු වෙනකොට තමයි අපිට ආය නැවත එන්නේ v බෙදීම දෙකක් කියනවා. ඔන්න පළවෙනි සමීකරණය හොයාගන්න පුළුවන් වුණා මේ දිශාවට. දැන් මම දානවා ඉහළට. ඉහළ දිශාවට ඒ කියන්නේ සිරස්ව ඉහළට දැම්මොත් y දිශාව ඔස්සේ දාන ඉහළට දාපු ගමන් ගැටුමට පෙර ළමයි ඉහළට බිඳුවයි. ඒකෙත් නෑ ඉහළට රේඛීය ගම්මිතාවය. ඔයගලන්ට පේන තීරසට විතරයි. එහෙනම් ඉහළට තියෙන සංරචකයේ බිඳුව. v ගේ කොහොමත්ම ප්‍රවේගයක් නැති නිසා ඉන්නේ නෑ. ගැටුමෙන් පස්සේ ඒට තියෙනවා ඉහළට mv sin θ කියලා එකක්. sin 60 කියලා එකක්. හරිද? ඒ වගේම තමයි b ට තියෙන්නේ පහළට. ඒක නිසාම ඍණ ලකුණක් දාන්න වෙනවා mu sin θ කියලා. දැන් මේක සම්බන්ධ කරගත්තොත් m කපලා දාන්න පුළුවන්. මෙතන බිඳුව m කියෙන් බෙදුවයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. මට ඍණාගේ මේ පැත්තට ගෙන ආවොත් මට එනවා u sin θ සමානයි v sin 60. sin 60 කියලා කියන්නේ මූල තුන බෙදීම දෙකයි. දැන් උන සමීකරණ දෙකයි. සමීකරණ දෙකක් ආවට පස්සේ අපිට තියෙන බොහොම සරල දෙයක් කරන්න. මම මෙතනින් පළවෙනි ගාන මකලා දාන්න ඉඩ හදා ගන්න ඕන නිසා හරිද? දැන් ඉතින් බොහොම සරල දෙයක් කරන්න. මොකද? එක් පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය බෙදලා දානවා. එතකොට u ට u කැපෙනවා, v ට v කැපෙනවා නේ. 1යි 2යි බෙදෙනවා. මේ වගේ ආපුවම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් තමයි. බෙදපු ගමන් මොකද වෙන්නේ ළමයි? මම බෙදන්නේ හැබැයි දෙකෙන් එක. දෙවෙනි සමීකරණයෙන් එක බෙදනවා. මොකද sin θ ගෙන් cos θ බෙදා ගන්න ඕන නිසා. එතකොට මට එනවා sin θ බෙදීම cos θ. u ට මොකද උනේ? u ට u කැපුණා. එක හා සමානයි. එතකොට මෙතන එනවා මූල 3යි v බෙදීම 2. එයාගෙන් බෙදනවා v බෙදීම 2. ඒක උඩ යට මාරුනොත් 2 බෙදීම v කියලා එනවා. 2ට 2 කැපුණා v ට v කැපුණා. මෙතන එනවා ළමයි tan θ සමානයි මූල 3යි කියලා. හරි නේද ළමයි? සුළු කිරීමේ වරදක් එහෙම උනේ නෑ නේද? අපිට එනවා tan θ සමානයි මූල 3යි. එතකොට tan θ මූල 3ක් වෙන්නේ මොන අවස්ථාවේදීද? ඔයගලන්ට හිතලා බලන්න පුළුවන්ද? tan θ මූල 3ක් වෙන්නේ ළමයි කල්පනා කරලා බැලුවොත් θ සමානයි අංශක 60 දී. tan θ එකක් වෙනවා අංශක 45 දී. tan θ එකයට මූල 3ක් වෙනවා අංශක 30 දී නේ. එහෙනම් අපිට ලස්සනට පිළිතුරු ලැබෙනවා මෙන්න මේ ආකාරයට. tan θ මූල 3ක් වෙන්නේ අංශක 60 දී. tan වගේම චෙක් කරලා බලන්න මතක නැත්තම් ෆිසික්ස් කරන ළමයි බයෝ කරන ළමයි ෆිසික්ස් කරනවානේ. අන්න ඒ අයට මතක නැත්තම් මේවා මතක තියාගන්න ඕනේ tan වගේන් එන ආගයන් ටික. හරිද? හොඳයි tan sin cos වල එන ආගයන් ටික මතක තියාගන්න. දැන් මේ θ ගේ අංශක 60යි කියලා හොයාගත්තු ළමයාට බය නැතුව පුළුවන් ඕන එකට ආදේශ කරලා ගන්න. දැන් මට පුළුවන් u ගේ හොයන්න ඕන එකෙහි ආදේශය. එකෙහි ආදේශයක් දුන්නොත් u cos θ දැන් හොයාගත්තා නේ 60යි කියලා. u cos 60 සමානයි v බෙදීම 2යි. එතකොට ළමයි අපිට එන්නේ u cos 60 කියන්නේ භාගයයි. මෙතන එනවා v බෙදීම 2යි. 2ට 2 කැපුණා. අවසානයේ පිළිතුර එනවා u සමානයි v කියලා.
හරිද? එහෙනම් u ට ලැබෙන්නේ v ගේ ප්‍රවේගයෙන් තමයි නේ. හරි නේද? v cos 60 නේ නේද? u cos 60 v බෙදීම 2යි. වරදක් කරාද? ගැටලුවක් නේ නෑ නේද? sin 60 කියන්නේ මුල් තුන බෙදෙත් 1යි. ඒක cos 60. right. ඔව්. කිසිම ගැටලුවක් නෑ වැරදීමක් වෙලා නෑ. ඒතකොට u cos 60 කියන්නේ වාගේ සුළු වුණාම ඉන්නේ එතකොට u සමානයි v කියලා. හරි. එතකොට අපිට එහෙනම් දැන් ලැබිලා තියෙන්නේ ප්‍රවේගයන් ඔය ආකාරයට u සමානයි v. එතකොට හරියට නිකන් මේ දෙපාසට ගැටිලා යනකොටලා මොකද වෙලා දැන් සමාන විදියට ගම්මිතා දෙක බෙදලා ගිහිල්ලා තියෙනවා දෙපැත්තට. හරි සරලව සිදු වෙලා තියෙන අන්න ඒ වගේ කාරණාවක්. ගම්මිතා දෙක ලස්සනට දෙපැත්තට බෙදලා ගිහිල්ලා තියෙනවා නේ. දිශාවල් සමානව, කෝණයන් සමානව ගැටුම සිදු වෙලා තියෙනවා. හරිද? ඒකට හේතුවක් වෙන්න ඇති සමහරක් විට ස්කන්ධ සමානයි. මේ ස්කන්ධ වෙනස් වුණා නම් සමහරක් විට ගාන තව චුට්ටක් වෙනස් වෙන්න තිබ්බා. අපිට ඕනනම් ගාන වෙනස් කරලා දෙන්නත් පුළුවන් ස්කන්ධ වෙනස් කරලා. හරිද? ස්කන්ධ වෙනස් කරාම ඔය රිසල්ට් එක වෙනස් වෙනවා. ස්කන්ධ වෙනස් වීම මත. හරි. එහෙනම් දැන් ඒක මම මෙතනදි දෙන්න යන්නේ නැහැ. මේ ගාන මෙතන අවසන් කරනවා. දැන් මම ඔයගලන්ට දෙනවා විවිධ ගණන් කිහිපයක් හදන්න. ඒ ගණන් ටික හදලා මම යනවා ගැටුම සම්බන්ධව තවත් සවිස්තරාත්මක සාකච්ඡාවකට. එතනින් පස්සේ අපිට පුළුවන් තවත් ගණන් කිහිපයක්ම ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න. හරි? right. එහෙනම් ඊළඟට මම යන්නේ දැන් ගැටුම සම්බන්ධව. ගැටුමේදී මම කියවනේ ගැටුම ස්වභාවය වෙනස් වෙන්න පුළුවන් කියලා. ගැටුමේ ස්වභාවය වෙනස් වීම මත රේඛික ගාමිතා සංසිඳීමේ යොදන්නේ කොහොමද කියන කාරණාව තමයි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ.